ආයුබෝවන් දුවේ පුතේ අද අපි බලමු 11 ශ්‍රේණිය සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලයේ පාඩමේ තවත් කොටසක්. දැන් අපි බලමු එකම සමාන්තර රේඛා අතර එකම ආධාරකයේ සහිතව පිහිටි සමාන්තර ආශ්‍ර හා ත්‍රිකෝණවල වර්ගඵල. දැන් පුතාලා දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නෙ කොහොමද? භාගයේ වැඩි කිරීම. අපි ආධාරක AB ලෙස ගත්තොත් AB වැඩි කරනවා මේ AB රේඛාවට C වල ඉඳලා අඳින ලද ලම්බකයේ දුරෙන්. බලමු එහෙනම් අපි මේ AB සහ CD කියලා සමාන්තර රේඛා යුගලයක් තියෙනවා. මෙතන එකම ආධාරකයේ අපි අරගෙන තිනෝ ත්‍රිකෝණයට සහ සමාන්තර ආශ්‍රයට AB ආධාරකය. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනව මොකක්ද? භාගයේ වැඩි කිරීම AB වැඩි කිරීම මේ ලම්බ දුර. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය බලන්න ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වෙනවා AB වැඩි කිරීම මේ ලම්බ දුර. නේද? AB ආධාරකයේ වැඩි කිරීම ලම්බ දුර. දැන් ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ මොකක්ද? AB ආධාරකයේ වැඩි කිරීම ලම්බ දුරෙන් භාගයයි නේද? එහෙනම් බලමු එකම ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා අතර තියෙන ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක වර්ගඵලවල අතර සම්බන්ධය මොකක්ද වෙන්නේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවා මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් නේද? මේ තියෙන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය එයාගේ භාගයක් වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි උනේ ත්‍රිකෝණයේ වර්ගඵලය නේද? එහෙනම් බලන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි. මොකද්ද වෙන්නේ? එකම ආධාරකයක් වෙන්න ඕනේ. එකම සමාන්තර රේඛා අතර පිහිටන්න ඕනේ. එතකොට බලන්න ත්‍රිකෝණයක් හා සමාන්තර ආශ්‍රයක් එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටා ඇතනම් බලන්න මෙතන ආධාරකය ABCD සමාන්තර ආශ්‍රය ආධාරකයත් AB ABC ත්‍රිකෝණයේ ආධාරකයත් වෙන්නේ AB. සමාන්තර රේඛා යුගලය මොකක්ද? AB සහ CD කියන සමාන්තර යුගල අතර තමයි ABC ත්‍රිකෝණය සහ ABCD ABDC මේ සමාන්තර ආශ්‍රයේ පිහිටා තියෙන්නේ. එම ත්‍රිකෝණයේ වර්ගඵලය එම සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. බලන්න එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ABDC සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් අඩක් වෙනවා. බලන්න උදාහරණයක් දීලා තියෙනවා පුතාලට. රූපයේ දැක්වෙන්නේ එකම සමාන්තර රේඛා යුගලක් අතර හා එකම ආධාරකයක් මත පිහිටි PQRS සමාන්තර ආශ්‍රයක් හා STR ත්‍රිකෝණයකි. PQRS සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය දීලා තිනවා වර්ග සෙන්ටිමීටර 60ක් කියලා. බලන්න මෙතන දීලා තියෙනවා මොකක්ද? PQRS කියන සමාන්තර ආශ්‍රයක් සහ SRT ත්‍රිකෝණයක්. මේ දෙන්නම පිහිටලා තියෙන SR එකම ආධාරකය සහ SR සහ PQ කියන සමාන්තර රේඛා යුගල අතර මේ ත්‍රිකෝණය සහ මේ සමාන්තර ආශ්‍රය. එහෙනම් අපි දන්නවා සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයා ගන්න ඕනේ. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා මේ SRT ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් අපෙන් අහනවා හේතු දක්වමින් STR ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හේතුව මොකක්ද වෙන්නේ? PQRS සමාන්තර ආශ්‍රය හා STR ත්‍රිකෝණය එකම සමාන්තර රේඛා යුගලක් අතර හා එකම ආධාරකයේ මත පිහිටන නිසා STR ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවා PQRS සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්. එහෙනම් අපිට මේ බලන්න STR ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවා කොච්චරද? වර්ග සෙන්ටිමීටර 30යි නේද? එහෙනම් ST සමානයි සෙන්ටිමීටර 6 නම් R සිට ST ට ඇදී ලම්බකයේ දිග සොයන්න. දැන් අපි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගත්ත වර්ග සෙන්ටිමීටර 30යි. එහෙනම් අපි සමීකරණය ලියා ගන්න කොහොමද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ? STR ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ දුර නේද? ආධාරකයේ වෙනවා මෙතනදී ST ලම්බ දුර බලන්න RX නේද? එහෙනම් බලන්න අපිට ST කියන දුර දීලා තියෙනවා සෙන්ටිමීටර 6යි RX හොයන්න ඕනේ ලම්බ දුර. එහෙනම් බලන්න RX ඉතුරු කරගන්න මේ දෙකින් වැඩි වෙනවා 6න් බෙදා ගන්න RX වල පිටිතුර ලැබෙනවා පුතේ සෙන්ටිමීටර 10යි. තවත් උදාහරණයක් බලන්න පුතේ. E යනු ABCD සමාන්තරාශ්‍රයේ DC පාදය මත පිහිටි ලක්ෂයකි. බලන්න E යනු ABCD සමාන්තරාශ්‍රය. මේ තියෙන ABCD සමාන්තරාශ්‍රයේ
DC පාදයේ මත පිහිටි ලක්ෂයක්ලු E කියන්නේ. ඊළඟට කියනවා AEට සමාන්තරව B සිට අඳින ලද රේඛාවට බලන්න AEට සමාන්තරව මේ B සිට අඳින ලද රේඛාවල. එතකොට මේ බලන්න AE සමාන වෙනවා BF නේද? B සිට අඳින ලද රේඛාවට දික්කල DC පාදය. ඔන්න DC පාදය දික් කරන ලද DC පාදය F හිදී හමු වේ. එතකොට මේ බලන්න AE රේඛාවට B සිට අඳින ලද රේඛාව AE රේඛාවට සමාන්තරව B සිට අඳින ලද රේඛාව DC දික්කල DC පාදයේ F හිදී හමු වේ. බලන්න දික්කල AE හා AE පාදයේ දික් කරන ලද AE පාදය දික්කල AE හා දික්කල BC BC පාදය දික් කරන ලද BC පාදය G හිදී මේ රේඛා දෙක G හිදී හමු වෙනවලු. අපිට කියනවා ABFE බලන්න ABFE සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නලු. අපි දැන් බලමු. අපි දන්නවා අපිට දීලා තියෙනවා AB සමාන්තරයි EF නේද? මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. බලන්න DC සමාන්තරයි නේනම් දික් කරන ලද DC කියලා කිව්වම මේ DF පාදයේම AB වලට සමාන්තර වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් AB සමාන්තරයි EF කියලා. ඒ වගේම අපි දන්නවා මොකක්ද? AE පාදයට සමාන්තර වෙන BF එන්ද එහෙනම් AE සමාන්තරයි BF. ඔන්න සම්මුඛ පාද යුගලක් සමාන්තර නිසා සම්මුඛ පාද යුගල සමාන්තර නිසා අපිට කියන්න පුළුවන් ABFE සමාන්තරාශ්‍රයක් කියලා. ඊළඟට කියනවා පුතේ ABCD හා ABFE සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන බව පෙන්වන්නලු. බලන්න ABCD බලන්න ABCD සමාන්තරාශ්‍රය හා ABFE මෙන්න මේ සමාන්තරාශ්‍ර යුගලය බලන්න එකම AB ආධාරකයේ මත තියෙන්නේ නේද? AB ආධාරකයේ මත තමයි ABCD තියෙන්නේ. AB ආධාරකයේ මත තමයි ABFE පිහිටා තියෙන්නේ. එතකොට AB කියන එකම ආධාරකයේ මත හා AB සහ DF කියන මේ සමාන්තර රේඛා යුගල අතර තමයි මේ සමාන්තරාශ්‍ර දෙක පිහිටන්නේ. එහෙම නිසා අපිට කියන්න පුළුවන් සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි කියලා. ඒ රූප සටහනම බලන්න පුතේ අපිට තවත් ගැටලුවක් කියනවා ACD ත්‍රිකෝණයේ වර්ගඵලය BFG ත්‍රිකෝණයේ වර්ගඵලය බව සාධනය කරන්න. මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි කියලා සාධනය කරන්නලු. බලන්න ACD ත්‍රිකෝණය සහ BGF ත්‍රිකෝණය නේද? BFG ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්න කියලා. දැන් අපි කලින් හොයාගත්ත මොකද? ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABFE සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි කියලා. දැන් බලන්න ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඇයි AB එකම ආධාරකය සහ AB සහ DC සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ. දැන් මෙතන බලන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ සමාන්තරාශ්‍රය ABFE සමාන්තරාශ්‍රය සහ AFG ත්‍රිකෝණය පිහිටන්නේ මොකක්ද? BF ආධාරකයේ මත එකම ආධාරකයේ මත සහ BF සහ AG කියන මේ සමාන්තර රේඛා යුගල අතර බලන්න මෙතන ත්‍රිකෝණය සහ මේ සමාන්තරාශ්‍රය මෙන්න මේ BF කියන එකම ආධාරකයේ මත මේ ත්‍රිකෝණය මේ සමාන්තරාශ්‍රය නේද? ඔන්න BF එකම ආධාරකයේ මත සහ BF සහ AG කියන සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ. නම් අපිට කියන්න පුළුවන් ABFE සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා කවුද? BFG ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි කලින් හොයාගත්ත මොකද්ද? ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABFE සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි නේද? එහෙනම් අපිට මේ පැති දෙකම දෙකෙන් බෙදීමෙන් භාගයයි ABCD වර්ගඵලය සමාන වෙනවා භාගයයි ABFE සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ දෙන්න සමාන නම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි කියලා. දැන් අපි බලමු පුතේ එකම ආධාරකයක් මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණවල වර්ගඵල ගැන. දැන් මෙතන බලන්න පුතාට දීලා තිනවා QRP ත්‍රිකෝණයක් සහ QRT කියන ත්‍රිකෝණ දෙකක්. බලන්න එකම QR ආධාරකය සහ
QR සහ AB කියන මේ එකම සමාන්තර යුගල අතර තමයි පිහිටන්නේ. දැන් අපි මෙතන QP වලට සමාන්තරව S කියන රේඛාව ඇඳගෙන තියෙනවා. ඒ වගේම QT වලට සමාන්තරව අපි රේඛාවක් ඇඳගෙන තිනවා RU කියලා. එතකොට පුතාලට පේනවා මොකක්ද අපිට සමාන්තරාශ්‍ර දෙකක් පේනවා මොනවාද? PQRS සමාන්තරාශ්‍රය සහ QRUT සමාන්තරාශ්‍රය. දැන් මෙතන බලන්න අපිට මේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට කියන්න පුළුවන් මොකක්ද? PQRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් කියලා. බලන්න QR එකම ආධාරකය සහ QR සහ AB සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ. ඒ ආකාරයටම අපිට නැවත ලියන්න පුළුවන් TQR ත්‍රිකෝණයේ වර්ගඵලය TQRU සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් කියලා. බලන්න ඒ දෙන්න පිහිටන්නේත් මොකද්ද? TQR කියන එකම ආධාරකය සහ QRAB සමාන්තර යුගල අතර තමයි පිහිටන්නේ. දැන් බලන්න අපි දන්නවා ඒ ආකාරයටම මේ සමාන්තරාශ්‍ර දෙකේ වර්ගඵලය එකින් එකට සමානයි. බලන්න PQRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලය TQRU සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි. ඇයි ඒ එකම QR ආධාරකය සහ QR සහ AB සමාන්තර රේඛා අතර පිහිටනවා. එහෙනම් අපිට දෙපසම දෙකෙන් බෙදීමෙන් මොකද්ද මෙතන ලියන්න පුළුවන් භාගයක් PQRS වර්ගඵලය සමාන වෙනවා භාගයයි TQRU සමාන්තරාශ්‍රයේ වර්ගඵලය නේද? එහෙනම් භාගයයි PQRS කියලා කියන්නේ කවුද? අපිට ලියන්න පුළුවන් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි TQRU සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ කාටද? TQR ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? TQR ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඔන්න එහෙනම් බලන්න එකම ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණ වල වර්ගඵල එකිනෙකට සමාන වෙනවා. බලන්න පුතේ තවත් උදාහරණයක්. රූපයේ AB සමාන්තරයි CD වේ ACD ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නම් කරන්න ඔබේ පිළිතුරට හේතු වූ ජ්‍යාමිතික ප්‍රමේය ලියා දක්වන්න. බලන්න AB සමාන්තරයි CD කියලා දීලා තියෙනවා. ACD ත්‍රිකෝණය බලන්න ACD ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක්. මොකද්ද බලන්න CD එකම ආධාරකයේ මත පිහිටලා තියෙනවා නේද? බලන්න මේ ACD ත්‍රිකෝණය අපිට එහෙනම් ලියන්න පුළුවන් BCD ත්‍රිකෝණය නේද? හේතුව මොකක්ද? ජ්‍යාමිතික ප්‍රමේය එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. ඊළඟට කියනවා පුතේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30ක් නම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණය බලන්න ABC ත්‍රිකෝණය අපි අහනවා ABD ත්‍රිකෝණය බලන්න ABD මෙන්න මේ ත්‍රිකෝණය බලන්න ABC ත්‍රිකෝණය සහ ABD ත්‍රිකෝණය බලන්න එකම AB ආධාරකයේ මත සහ AB සහ CD සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ නම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 30ක් කියලා. එහෙනම් අපෙන් අහනවා ABD ත්‍රිකෝණයේ වර්ගඵලයත් වෙනවා වර්ග සෙන්ටිමීටර 30ක්. ඊළඟට බලන්න AOC ත්‍රිකෝණයේ වර්ගඵලය BOD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව සාධනය කරන්න. බලන්න AOC ත්‍රිකෝණයේ වර්ගඵලය BOD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව සාධනය කරන්නලු. දැන් අපි මෙතන කලින් හොයාගත්ත කවුද? ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. බලන්න එකම CD ආධාරකය සහ CD සහ AB සමාන්තර නිසා කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලෙන් අපිට මේ දෙපසින්ම මේ COD ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරගන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙකටම පොදු වෙලා තියෙනවා මේ OCD ත්‍රිකෝණයේ වර්ගඵලය නැත්නම් COD ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයෙන් සහ මේ ත්‍රිකෝණයෙන් දෙන්නගෙම අඩු කරගත්ත. බලන්න එතකොට ACD ත්‍රිකෝණයෙන් මේ OCD වර්ගඵලය අඩු කරාම අපිට ලැබෙනවා AOC ත්‍රිකෝණය. බලන්න BCD ත්‍රිකෝණයෙන් අපි මේ ත්‍රිකෝණ කොටස අයින් කරාම අපිට ලැබෙනවා BOD ත්‍රිකෝණය. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ AOC ත්‍රිකෝණයේ වර්ගඵලයට BOD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා.
බලන්න පුතේ මේ උදාහරණය ABCD චතුරස්‍රය. බලන්න මම මේ කොළ පාටින් ඇඳගෙන තියෙනවා ABCD චතුරස්‍රය. BC පාදය මත P ලක්ෂය පිහිටා ඇත. මෙන්න මේ ABCD චතුරස්‍රයේ BC පාදය මත P කියන ලක්ෂයක් පිහිටලා තියෙනවලු. ඊළඟට බලන්න APට සමාන්තරව B හරහා ඇඳි රේඛාවත්. මේ AP රේඛාවට සමාන්තරව B හරහා ඇඳලා තියෙනවලු රේඛාවක්. ඒ ආකාරයටම බලන්න DPට සමාන්තරව C හරහා ඇඳි රේඛාවක්. මේ DP කියන රේඛාවට සමාන්තරව C හරහා රේඛාවක් ඇඳලා තියෙනවලු. මේ රේඛා දෙක x කියන ලක්ෂයේදී හමු වෙනවලු. බලන්න AP සමාන්තරයි BX වෙනවා. එහෙනම් DP සමාන්තරයි CX වෙනවා. ඊළඟට අපිට මොකක්ද කියන්නේ? ADX ත්‍රිකෝණයේ වර්ගඵලය බලන්න. ADX කියන්නේ මෙන්න මේ අපි මේ තැඹිලි පාටින් ඇඳලා තියෙනවා. බලන්න AD පාදයේ තියෙනවා. ADX කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD චතුරස්‍රයේ වර්ගඵලයට සමාන වෙන බව සාධනය කරන්න. මේ ADX ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලයට සමාන බව සාධනය කරන්නලු. දැන් පුතාලා බලන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ ත්‍රිකෝණය APB ත්‍රිකෝණය සහ APX ත්‍රිකෝණ දෙක බලන්න. AP කියන එකම ආධාරකය සහ AP සහ BX කියන සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ. ABP ත්‍රිකෝණය APX ත්‍රිකෝණය. එහෙනම් අපිට මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි කියලා ලියන්න පුළුවන්. AP ආධාරකය සහ AP සමාන්තරයි BX නිසා. ඔන්න අපි පළවෙනි සමීකරණය ලියාගත්ත. ඊළඟට මේ පැත්ත බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය. බලන්න එතන ඒ දෙන්න තියෙන්නේ PD කියන එකම ආධාරකය මත. බලන්න DP කියන එකම ආධාරකය සහ DP සහ CX කියන සමාන්තර රේඛා යුගල අතර පිහිටනවා කවුද? DPC ත්‍රිකෝණය සහ DPX කියන ත්‍රිකෝණය. එහෙනම් අපිට මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි කියලා ලියන්න පුළුවන්. DPC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා DPX කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. හේතුව DP කියන එකම ආධාරකය සහ DP සහ CX සමාන්තර රේඛා නිසා. දැන් අපිට මේ සමීකරණ දෙක එකතු කරගන්න පුළුවන්. එතකොට බලන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමාන වෙනවා මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුව. බලන්න APB ත්‍රිකෝණයේ වර්ගඵලයට අපි එකතු කරා PDC ත්‍රිකෝණයේ වර්ගඵලය. එයා සමාන වෙනවා මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල වලට. APX ත්‍රිකෝණය එකතු කිරීම DPX කියනවා. ඊළඟට දැන් අපිට මොකද්ද කියන්න පුළුවන්? මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුවට සමානයි. අපි දෙපස්සටම දැන් එකතු කරමු කාවද? APD කියන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට මෙතනින් අපිට හැදෙනවා මේ දෙන්නට මේ ත්‍රිකෝණ එකතු කරා කියන්නේ ABCD චතුරස්‍රය. මේ ත්‍රිකෝණ කොටස් දෙකට මේ ත්‍රිකෝණය එකතු කරා කියන්නේ AXD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න අපිට සාධනය කරන්න කිව්ව දේ සාධනය වුණා නේද? බලන්න පුතේ 8.3 අභ්‍යාසයේ පළවෙනි ගණන රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 50ක් වේ. අපිට කියනවා PDC ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද කියලා බලන්න. ABCD සමාන්තරාශ්‍රය මෙතන PDC ත්‍රිකෝණය. බලන්න ABCD සහ PDC මේ DC කියන එකම ආධාරකයේ මත තියෙන DC සමාන්තරයි AB කියලා දීලා තියෙනවා. එහෙනම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් PDC ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් වෙනවා. ඒ වගේම අපිට කියනවා කවුද? DCQ ත්‍රිකෝණය. DCQ ත්‍රිකෝණය. බලන්න DCQ ත්‍රිකෝණයේ වර්ගඵලය. DCQ ත්‍රිකෝණයත් ABC සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. ඒ එකම DC ආධාරකය සහ DC සමාන්තරයි AQ නිසා නේද? බලන්න එහෙනම් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි කවුද? DCQ. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් එයාගේ වර්ගඵලයක් වෙනවා වර්ග සෙන්ටිමීටර 25ක්. දෙවෙනි ගණන බලන්න පුතේ. ABCD සමාන්තරාශ්‍රයේ DC පාදය මත P ලක්ෂය පිහිටා ඇත. බලන්න DC පාදය මත P ලක්ෂය පිහිටා ඇත.
APට සමාන්තරව B හරහා ඇඳි රේඛාව. APට සමාන්තරව B හරහා ඇඳි රේඛාව. එතකොට මේ රේඛා දෙක සමාන්තරයිලු දික් කරන ලද DC පාදයට Q හිදී හමු වේ. ඔන්න දික් කළ DC පාදයට Q හිදී හමු වෙනවා AP සහ B Q රේඛා දෙක සමාන්තරයි. එහෙනම් ඊළඟට කියනවා මොකද්ද පුතේ? බලන්න දික් කළ AP හා දික් කළ BC රේඛා R හිදී හමු වේ. R හිදී හමු වෙන්නේ කවුද? දික් කරන ලද AP රේඛාව සහ දික් කරන ලද BC රේඛා R හිදී හමු වේ. අපිට කියනවා ADR ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න ADR මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය BQR ත්‍රිකෝණයේ වර්ගඵලයට BQR ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරනලු. බලන්න මෙන්න මේ ත්‍රිකෝණේ ADR ත්‍රිකෝණයේ වර්ගඵලය BQR ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරනලු. දැන් අපිට බලන්න ADR ත්‍රිකෝණය සහ මේ ABCD සමාන්තරාශ්‍රය බලන්න එකම AD ආධාරකය සහ AD සහ BR කියන සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ කවුද? ADR ත්‍රිකෝණය සහ ADCB නැත්නම් ABCD සමාන්තරාශ්‍රය. එහෙනම් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා කවුද? ADR ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙතන බලන්න පුතේ දැන් ABQP සමාන්තරාශ්‍රය සහ AQR ත්‍රිකෝණය මේ දෙන්නම පිහිටලා තියෙන්නේ BQ කියන එකම ආධාරකය සහ BQ සහ AR කියන සමාන්තර රේඛා යුගල අතරනේ. මේ බලන්න මේ ත්‍රිකෝණය සහ මේ සමාන්තරාශ්‍රය එකම BQ ආධාරකයෙන් පටන් ගන්න මේ ත්‍රිකෝණය මේ සමාන්තරාශ්‍රය. එහෙනම් ABQP සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා BQR ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් පුතාලා මේ සමාන්තරාශ්‍රය යුගලයේ දිහා බලන්න ABCD සමාන්තරාශ්‍රය සහ ABQP සමාන්තරාශ්‍රය. මේ සමාන්තරාශ්‍ර දෙකේ වර්ගඵල ගැන මොකක්ද කියන්න පුළුවන්? සමාන වෙනවනේ. එකම AB ආධාරකයෙන් තමයි පටන් ගන්නෙ. බලන්න එකම AB ආධාරකයෙන් ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවා, ABQP සමාන්තරාශ්‍රයක් තියෙනවා. ඒ වගේම AB සහ CDQ කියන සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නේ. එහෙනම් අපිට මේ සමාන්තරාශ්‍ර දෙකේ වර්ගඵල සමානයි කියලා ලියන්න පුළුවන්. අපිට දෙපසම දෙකෙන් බෙදා ගැනීමෙන් මොකද කියන්න පුළුවන්? එහෙනම් භාගයක් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි භාගයයි ABQP සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. එහෙනම් භාගයක් ABCD කියන්නේ කවුද අපිට ගන්න පුළුවන්? ADR ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයක් ABQP වෙනුවට අපිට ලියන්න පුළුවන් කවුද? BRQ ත්‍රිකෝණයේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් මොකද උනේ? ADR ත්‍රිකෝණයේ වර්ගඵලය BQR ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වුණා. තුන්වෙනි ගණන බලන්න පුතේ. රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ AD පාදය S හිදීද BC පාදය Q හිදීද හමුවනසේ ABට සමාන්තරව SQ ඇඳ තිබේ. ABCD සමාන්තරාශ්‍රයේ බලන්න AD පාදය AD කියන පාදය S හිදී හමු වෙනසේද BC පාදය Q හිදී හමු වෙනසේද මේ ABට සමාන්තරව SQ කියන රේඛාව ඇඳලා තියෙනවා. ඊළඟට අපිට කියනවා PQRS චතුරස්‍රයේ වර්ගඵලය. මේ PQRS චතුරස්‍රයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් අඩක් බව සාධනය කරන්න කියලා. බලන්න අපිට මෙතන දැන් කියන්න පුළුවන් මොකද්ද? SQP ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට කියන්න පුළුවන් ABQS සමාන්තරාශ්‍රයේ. ABQS සමාන්තරාශ්‍රය නැත්නම් ASQB සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් අඩක්. නෙයි SQ එකම ආධාරකය සහ SQ සමාන්තරයි AB නිසා. ඒ ආකාරයටම අපිට කියන්න පුළුවන් කවුද? SQR ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි. SQCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි. SQ එකම ආධාරකයේ මත සහ SQ සමාන්තරයි DC නිසා. බලන්න පුතේ නම් අපි මේ සමීකරණ දෙක එකතු කරනවා. බලන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල එකතු කරා භාගයක් ABQS සමාන්තරාශ්‍රයේ වර්ගඵලය එකතු කිරීම භාගයක් SQCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. බලන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලෙන් අපිට ලැබෙනවා කවුද? PQRS චතුරස්‍රයේ වර්ගඵලය
මේ සමාන්තරාශ්‍ර දෙකේ වර්ගඵලයෙන් අපිට ලැබෙනවා ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. එහෙනම් බලන්න PQRS චතුරස්‍රයේ වර්ගඵලය සමාන වුණා ABCD මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයකට. හතරවෙනි ගණන බලන්න පුතේ. P යන රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ AB පාදය මත පිහිටන ඕනෑම ලක්ෂයකි. බලන්න ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවා. AB පාදය මත පිහිටි ඕනෑම ලක්ෂයක්ලු. P කියන්නේ අපිට කියනවා APD ත්‍රිකෝණයේ වර්ගඵලය. APD ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කිරීම BPC මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. BPC ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුව DPC ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්නලු. දැන් අපි දන්නවා මොකද්ද? PDC ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා කියන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි නේද? භාගයක් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමානයි DPC ත්‍රිකෝණයේ වර්ගඵලය. හේතුව පුතාලා ලියන්න මොකද්ද? එකම DC පාදය සහ DC සමාන්තරයි AB නිසා නේද? ඒ ආකාරයටම දැන් අපිට මේ සම්පූර්ණ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියන්න පුළුවන් මේ ADC ත්‍රිකෝණය එකතු කිරීම APD එකතු කිරීම PBC මේ ත්‍රිකෝණ තුනේ වර්ගඵලවල එකතුව කියලා අපිට ලියන්න පුළුවන් මේ සම්පූර්ණ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. දැන් අපිට මොකද කරන්න පුළුවන්? දෙපසින්ම අපි මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් සහ මේ ත්‍රිකෝණ තුනේ වර්ගඵලයෙන් අපි අඩු කරනවා මේ DPC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට අපිට මොකද්ද වෙන්නේ? ABCD වලින් මේ DPC ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරාම අපි DPC කියන්නේ දන්නවා භාගයක් ABCD කියලා. එහෙනම් අපිට ඉතුරු වෙනවා භාගයේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවා මොකක්ද? මේ ත්‍රිකෝණ තුනෙන් මෙයාගේ වර්ගඵලය අඩු කරාම අපිට මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුව ලැබෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? DPC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුවට සමාන වෙනවා. පස්වෙනි ගණන බලන්න පුතේ. රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ AD පාදය මත P ලක්ෂයද? ABCD සමාන්තරාශ්‍රයේ AD පාදය මත P ලක්ෂය තියෙනවලු. දික්කල AB පාදය මත Q ලක්ෂයද පිහිටා ඇත. මේ දික් කරන ලද AB පාදය මත Q කියන ලක්ෂය පිහිටා තියෙනවලු. අපිට කියනවා CBP ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න CBP ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය CQD ත්‍රිකෝණය CQD මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්නලු. බලන්න BPC ත්‍රිකෝණයේ වර්ගඵලය නැත්තම් CPB ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට CQD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්නලු. දැන් අපිට බලන්න මේ ත්‍රිකෝණය සහ ABCD සමාන්තරාශ්‍රය දිහා PBC ත්‍රිකෝණය සහ නැත්නම් අපිට කියන්න පුළුවන් CPB ත්‍රිකෝණය සහ ABCD සමාන්තරාශ්‍රය බලන්න එකම BC පාදය මත තමයි පිහිටලා තියෙන්නේ මේ ත්‍රිකෝණය සමාන්තරාශ්‍රය සහ එකම BC සහ AD සමාන්තර රේඛා අතර. එහෙනම් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා කවුද? CBP නැත්නම් CPB ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊළඟට පුතාලා බලන්න මේ ත්‍රිකෝණය සහ මේ නැවත ABCD සමාන්තරාශ්‍රය බලන්න DCQ ත්‍රිකෝණය නැත්නම් CQD ත්‍රිකෝණය. CQD ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලෙන් හරිය අඩක් වෙනවා. ඒ එකම DC ආධාරකය සහ DC සමාන්තරයි AQ නිසා. එහෙනම් අපිට කියන්න පුළුවන් බලන්න මේ එකම සමාන්තරාශ්‍රයක වර්ගඵලවල භාගයකට තමයි මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමාන වෙලා තියෙන්නේ. එහෙනම් CPB ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා CQD ත්‍රිකෝණයේ වර්ගඵලයට. 6 වෙනි ගණන බලන්න පුතේ. ABCD ත්‍රිපිසියමේ AB සමාන්තරයි DC හා DC විශාලයි AB වේ. බලන්න ABCD මෙන්න මේ ත්‍රිපිසියමේ AB සහ අපිට දීලා තියෙනවා DC සමාන්තරයි කියලා. AB පාදය බලන්න මෙතනදී DC කියන පාදය AB පාදයට වඩා විශාලයිලු.
ඊළඟට කියනවා AB සමානයි CE වන පරිදි AB සමානයි CE වන පරිදි DC පාදයේ මත ඊලක්ෂය පිහිටා තිබේ. AFE ත්‍රිකෝණයේ වර්ගඵලය ADF ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වන පරිදි DE පාදයේ මත F ලක්ෂය පිහිටා ඇත. බලන්න අපිට කියනවා AFE ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ADF ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙන පරිදි මේ DE පාදයේ මත F ලක්ෂය පිහිටා තියෙනවලු. ඊළඟට අපිට කියනවා ABFD ත්‍රිපීසියමේ වර්ගඵලය. බලන්න ABFD ත්‍රිපීසියමේ වර්ගඵලය බලන්න ABCD ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් අඩක් බව සාධනය කරන්න. බලන්න ABCD ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් අඩක් කියලා සාධනය කරන මේ සම්පූර්ණ ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් අඩක් කියලා ABFD මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය. දැන් අපිට දීලා තියෙනවා මොකක්ද? AB සමාන්තරයි EC කියලා දීලා තියෙනවා. AB පාදයට EC පාදයේ සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් AB CE කියලා කියන්නේ සමාන්තරාශ්‍රයක්. සැයි සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නිසා අපිට කියන්න පුළුවන් ABCE කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. දැන් ඒ වගේම බලන්න අපිට ABF ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්න පුළුවන්. බලන්න පුතේ ABF ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් අඩක් නේද? ඇයි එකම AB ආධාරකය සහ AB සමාන්තරයි DC නිසා නේද? දැන් බලන්න පුතේ අපිට කියන්න පුළුවන් ABFD ත්‍රිපීසියමේ වර්ගඵලය. බලන්න ABFD ත්‍රිපීසියමේ වර්ගඵලය මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුවක් කියලා අපිට ලියන්න පුළුවන්. මොකද්ද ABF ත්‍රිකෝණය එකතු කිරීම AFD ත්‍රිකෝණයේ වර්ගඵලවල දෙකේ එකතුව තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ. දැන් අපි බලමු ABCD ත්‍රිපීසියමේ වර්ගඵලය. ABCD ත්‍රිපීසියමේ වර්ගඵලය කියලා කියන්නේ මොකක්ද? මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට එකතු කරනවා මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුව නේද? ABCD සමාන්තරාශ්‍රයට එකතු කරනවා AFE ත්‍රිකෝණය සහ ADF ත්‍රිකෝණයේ වර්ගඵල. දැන් මෙතනදී අපිට කියන්න පුළුවන් මොකද්ද? බලන්න ADF ත්‍රිකෝණයේ වර්ගඵලය AFE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා දුන්න නිසා අපිට මේ AFE වෙනුවටත් ලියන්න පුළුවන් ADF කියලා. එහෙනම් අපි මේ පේලිය නැවත ලියා ගන්නවා. ABC සමාන්තරාශ්‍රය එකතු කිරීම ADF එකතු කිරීම මේ AFE ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනුවටත් අපි ලිව්වා ADF ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. එහෙනම් බලන්න ABCD ත්‍රිපීසියමේ වර්ගඵලය අපිට නැවත ලියන්න පුළුවන් ABCE සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා. එහෙනම් අපිට බලමු ABCE සමාන්තරාශ්‍රය වෙනුවට අපිට මොකක්ද ලියන්න පුළුවන්? ABCE සමාන්තරාශ්‍රය අපිට ලියන්න පුළුවන් මොකද්ද? ABF ත්‍රිකෝණය වගේ දෙගුණයක්. ඇයි? මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් වෙනවා මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. එහෙනම් ABF ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් තමයි පුතේ ABCE සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ. එහෙනම් අපිට මේ ABCE සමාන්තරාශ්‍රයේ වෙනුවට වර්ගඵලය වෙනුවට ලියන්න පුළුවන් මේ ABF ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක්. ඔන්න මෙයා වෙනුවට අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලවල දෙගුණය ලිව්වා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ දෙගුණය දැන් මෙතනින් තියෙනවා. දැන් බලන්න පුතාට පේනවා ABF ADF ABF ABF සහ ADF කියලා කියන්නේ මොකද්ද? ABF සහ ADF. මෙන්න මේ ත්‍රිපීසියම නේද? ඔන්න අපිට දැන් ත්‍රිපීසියම හැදුනා මෙතනින්. දෙකක් එන මේ දෙගුණේ දෙගුණනේ. එහෙනම් දෙකක් ABFD ත්‍රිපීසියම වෙනවා මෙතන. දැන් අපිට හොයාගෙන තිබුණේ මොකක්ද? ABCD ත්‍රිපීසියමේ වර්ගඵලය. ඔන්න මෙයාගේ වර්ගඵලය මේ ත්‍රිපීසියමේ වර්ගඵලවල දෙගුණයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකක්ද? ABCD ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. බලන්න ABCD ත්‍රිපීසියමේ සම්පූර්ණ ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා කවුද? ABFD ත්‍රිපීසියමේ වර්ගඵලය. 7 වෙනි ගණන බලන්න පුතේ. ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය O වේ. බලන්න ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය O කියලා දීලා තියෙනවා. X යනු AB පාදයේ මත පිහිටි ඕනෑම ලක්ෂයක් වේ. AB පාදයේ මත ඕනෑම ලක්ෂයක් A කියලා දීලා තියෙනවා.
බලන්න ඊළඟට කියනවා දික්කල XO හා දික්කල DC රේඛාව y හිදී හමු වේ. බලන්න XO රේඛාව සහ DC රේඛාව y හිදී හමු වෙනවලු අපිට කියනවා BOX ත්‍රිකෝණයේ වර්ගඵලය COY ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්වන්නලු. දැන් අපිට දීලා තියෙනවා මොකද්ද? OB සමානයි OC. දීලා තියෙනවා ඊළඟට බලන්න ප්‍රතිමුඛ කෝණ නේද? BOX සමානයි COY ප්‍රතිමුඛ කෝණ. දැන් මේ රේඛා දෙක සමාන්තර නිසා අපිට කියන්න පුළුවන් මේ Z අකුර නේද? XBO කෝණය සමානයි OCY කෝණය. මොකක්ද ඒකාන්තර කෝණ? එහෙනම් බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කෝකෝපා අවස්ථාව යටතේ කෝණ දෙකක් සහ අනුරූප පාදයක් නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා වර්ගඵලයෙන් සමානයි කියලා. ඊළඟට කියනවා මොකක්ද? AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය. බලන්න AXYD මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියලා පෙන්වන්නලු. දැන් අපිට ලියන්න පුළුවන් මොකද්ද? AXYD බලන්න. AXYD මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් AXOCD. AXOCD මෙන්න මේ කොටසේ වර්ගඵලයට එකතු කරනවා OCY කියන කොටස නේද? ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ සම්පූර්ණ ත්‍රිපීසියමේ වර්ගඵලය අපි කොටස් දෙකකින් ලියාගත්තා. දැන් අපි බලමු ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයත් අපිට කොහොමද ලියන්න පුළුවන්? මෙන්න මේ AXOCD වලටම අපිට එකතු කරන්න පුළුවන් කවුද? OBX ත්‍රිකෝණයේ වර්ගඵලය නැත්නම් BOX ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් අපිට මෙතන බලන්න ABCD සමාන්තරාශ්‍රයේ AXOCD BOX වෙනුවට අපිට කාවද ලියන්න පුළුවන්? අපි BOX ත්‍රිකෝණයේ වර්ගඵලය OCY ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා ලිව්ව නිසා බලන්න අපිට මේ BOX ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනුවට COY ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා ලියන්න පුළුවන්. එහෙනම් බලන්න ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි කවුද? AXOCD එකතු කිරීම OCY. මෙතනින් දැන් මොකද්ද වෙන්නේ? අපිට එකතුව හැදෙන්නේ කාවද? ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවා AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය. බලන්න AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය ඔන්න ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමාන වුණා. බලන්න පුතේ ගැටලුවෙම තුන්වෙනි කොටස අපිට දීලා තිනවා AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය ADO ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන් දෙගුණයක් බව සාධනය කරන්න. බලන්න AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය AOD මේ තියෙන ADO ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන් දෙගුණයක් බව සාධනය කරන්න. දැන් අපි දන්නවා ADO ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි නේ. ඒකම AD පාදය සහ AD සමාන්තරයි BC නිසා. ඔන්න අපිට ඒක ලියා ගන්න පුළුවන්. දැන් අපිට ඒ වගේම එහෙනම් කියන්න පුළුවන් අපි මොකද්ද මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් තමයි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ. අපි දෙපසම දෙකෙන් ගුණ කරගන්නවා. එතකොට අපිට බලන්න ADO ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා කියන්න පුළුවන් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. අපි දැන් කලින් සාධනය කරා මොකද්ද? ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ ත්‍රිපීසියමේ වර්ගඵලයට සමානයි කියලා AXYD ත්‍රිපීසියමේ වර්ගඵලයට මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි කියලා සාධනය කරා. එහෙනම් අපිට මේ ත්‍රිකෝණයේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ තියෙන තැනට කාවද ලියා ගන්න පුළුවන්? මේ ත්‍රිපීසියමේ වර්ගඵලය. බලන්න දෙවරක් ADO ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි නම් මේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ තියෙන තැනට අපිට ලියන්න පුළුවන් AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය. එහෙනම් දෙගුණයක් ADO ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමානයි AXYD ත්‍රිපීසියමේ වර්ගඵලය. 8.4 අභ්‍යාසය බලන්න පුතේ. පළවෙනි ගණන රූපයේ දැක්වෙන AB හා CD සමාන්තර රේඛා දෙක අතර පිහිටි ABP ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් වෙනවලු. ABP බලන්න ABP මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් කියන අපෙන් අහනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් බලන්න එකම AB ආධාරකය සහ AB සමාන්තරයි CP නිසා අපිට කියන්න පුළුවන්
මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයක් වෙනවා වර්ග සෙන්ටිමීටර 25ක්. ඊළඟට බලන්න පුතේ ABX ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 10ක් නම් අපෙන් අහනවා ACX ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න ABX ත්‍රිකෝණයේ වර්ගඵලය. ABX ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 10ක් නම් ACX ත්‍රිකෝණයේ වර්ගඵලය අහන මේකේ සම්පූර්ණ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 25යි. යාගෙන් 10ක් අඩු කරන්න කීයක් වෙනවද? වර්ග සෙන්ටිමීටර 15යි. බලන්න අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුව නේද? එහෙනම් අපි මෙයා දීලා තිනවා වර්ග සෙන්ටිමීටර 10යි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25යි. එහෙනම් ACX ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න 25න් 10ක් අඩු කරාම වර්ග සෙන්ටිමීටර 15යි. ඊළඟට බලන්න කියනවා ACX හා BPX ත්‍රිකෝණවල වර්ගඵල අතර සම්බන්ධය කුමක්දයි හේතු සහිතව පැහැදිලි කරන්න. බලන්න ACX ත්‍රිකෝණය සහ BPX මෙන්න මේ ත්‍රිකෝණවල වර්ගඵල අතර සම්බන්ධතාවය. දැන් අපිට ලියන්න පුළුවන් මොකද්ද? ACB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABP ත්‍රිකෝණයේ වර්ගඵලය. එයි AB එකම ආධාරකය සහ AB සමාන්තරයි CP නිසා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. දැන් පුතේ අපිට දෙපසින්ම මේ AXB ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට එනවා කවුද? ACX ත්‍රිකෝණයේ වර්ගඵලය මේ පැත්තෙන් මෙයා අඩු කරාම අපිට එනවා කවුද? BPX ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙලා තියෙනවා. බලන්න පුතේ දෙවෙනි ගණන ABC ත්‍රිකෝණයේ AB පාදය D හිදීද AC පාදය E හිදීද හමුවනසේ BC පාදයට සමාන්තරව DE ඇඳ ඇත. බලන්න ABC ත්‍රිකෝණයේ මේ BC පාදයට සමාන්තරව DE රේඛාව ඇඳලා තියෙනවලු. අපිට කියනවා BED ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නම් කරන්න. බලන්න BED ත්‍රිකෝණය. BED ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන. බලන්න DE එකම ආධාරකය සහ DE සමාන්තරයි BC නිසා මේ DEB ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෙනවා කවුද? DEC ත්‍රිකෝණය. නැත්නම් අපි ලියලා තියෙන්නේ කොහොමද? ECD ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන වෙනවා. ඊළඟට බලන්න ABE හා ABE මෙන්න මේ ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන බව සාධනය කරන්න. දැන් අපි හෙව්වා මොකද්ද? BED ත්‍රිකෝණයට ECD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි කියලා නේද? බලන්න DEB ත්‍රිකෝණයට DEC ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි. DE එකම ආධාරකය සහ DE සමාන්තරයි BC නිසා. දැන් අපි මේ දෙපස්සටම මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරා. එතකොට අපිට එනවා මෙතනින් මොකද? මේ ත්‍රිකෝණයට මෙයා එකතු කරාම අපිට එනවා කවුද? ABE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයට මෙයා එකතු කරාම අපිට මෙතනින් හිතෙනවා කවුද? ADC ත්‍රිකෝණය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වුණා. බලන්න පුතේ තුන්වෙනි ගැටලුව ABCD චතුරස්‍රයේ AC විකර්ණයට සමාන්තරව B හරහා ඇඳි රේඛාව දික් කළ DC රේඛාවට E හිදී හමුවේ. බලන්න ABCD චතුරස්‍රයක් තියෙනවා. මේ AC විකර්ණයට සමාන්තරව B හරහා රේඛාවක් ඇඳලා තියෙනවලු. ඒ රේඛාව බලන්න දික් කරන ලද DC රේඛාවට E හිදී හමු වෙනවා. එතකොට එහෙනම් AC සමාන්තරයි BC වෙනවා. අපිට කියනවා ABC ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නම් කරන්න. බලන්න ABC ත්‍රිකෝණය. එහෙනම් බලන්න AC පොදු පාදය සහ AC සමාන්තරයි BC නිසා ABC ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෙනව කවුද? ACE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෙන්නේ මේ ත්‍රිකෝණය පොදු පාදය AC සහ මේ රේඛා දෙක සමාන්තර නිසා. අපිට මෙයා ගන්න බෑ. මොකෝ මේ රේඛා දෙක සමාන්තර නැහැ පුතේ. ඊළඟට බලන්න
ABCD චතුරස්‍රයේ වර්ගඵලය ABCD චතුරස්‍රයේ වර්ගඵලය ADE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව සාධනය කරන්න බලන්න. ADE මෙන්න මේ විශාල ත්‍රිකෝණයේ වර්ගඵලයට ABCD චතුරස්‍රයේ වර්ගඵලය සමානයි කියලා සාධනය කරන්නලු. දැන් අපි කලින් හොයාගත්ත මොකද්ද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ACE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා නේද? අපි එහෙනම් දෙපසටම මේ ADC ත්‍රිකෝණයේ වර්ගඵල එකතු කරමු. එතකොට ABC ත්‍රිකෝණයට ADC ත්‍රිකෝණ එකතු කරාම අපිට එනවා ABCD චතුරස්‍රය. බලන්න ACE ත්‍රිකෝණයට ADC ත්‍රිකෝණයේ වර්ගඵල එකතු කරාම අපිට ලැබෙනවා ADE ත්‍රිකෝණ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ චතුරස්‍රයේ වර්ගඵලය සමාන වුණා. හතරවෙනි ගණන බලන්න පුතේ. ABCD සමාන්තරාශ්‍රයේ ACට අඳින ලද ඕනෑම රේඛාවක් DC පාදයේ y හිදීද බලන්න. ACට අඳින ලද ඕනෑම රේඛාවක් මේ DC පාදයේ y හිදීද ඊළඟට කියනවා දික්කල BC පාදයේ x හිදීද කපයි. බලන්න දික් කරන ලද BC පාදයේ x හිදීද ඡේදනය වෙනවා. එතකොට DC පාදයේ y හිදී ඡේදනය වෙනවා. බලන්න දික් කරන ලද BC පාදය x හිදී ඡේදනය වෙනවා. ACට අඳින ලද ඕනෑම රේඛාවක්. ඊළඟට අපිට කියනවා DYX හා AYC ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන බව සාධනය කරන්න කියලා. බලන්න DYX ත්‍රිකෝණය මේ තියෙන්නේ DYX ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය AYC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව සාධනය කරන්න. බලන්න දැන් අපිට කියන්න පුළුවන් මෙතනදී පුතාලට පේනවා AD එකම ආධාරකය සහ AD සහ BX කියන සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. බලන්න ADX ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණය. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා. බලන්න ADX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. AD එකම ආධාරකය සහ AD සහ BX කියන සමාන්තර රේඛා අතර පිහිටන්නේ. බලන්න එහෙනම් අපිට මේ දෙපසින්ම ADY ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් ඉතුරු වෙනවා මොකද්ද? DYX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි AYC ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල දෙක සමානයි. ඒ දෙකෙන්ම අපි මෙන්න මේ පොදු ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. එතකොට අපිට බලන්න DYX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි AYC ත්‍රිකෝණයේ වර්ගඵලයේ බව සාධනය වෙනවා. ඊළඟට බලන්න කියනවා BCY හා BCY මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි DYX ත්‍රිකෝණයේ වර්ගඵලයේ බව සාධනය කරන්න කියලා. දැන් මෙතනදී පුතාලට පේනවා බලන්න BYC ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද්ද? AYC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. ඇයි YC එකම ආධාරකය සහ YC සහ AB සමාන්තර රේඛා අතර පිහිටන මේ ත්‍රිකෝණ දෙක නේද? බලන්න BYC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි AYC. දැන් අපි කලින් සාධනය කරා මේ AYC ත්‍රිකෝණයේ වර්ගඵලය කාටද? මේ DYX ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා. බලන්න එකම AYC ත්‍රිකෝණයට DYX ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමානයි. එයාටම BYC ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමානයි. බලන්න මේ AYC ත්‍රිකෝණයේ වර්ගඵලයට BYC ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමානයි. ඒ ත්‍රිකෝණයේ වර්ගඵලයටම මෙයත් සමානයි. එහෙනම් ප්‍රත්‍යක්ෂ වලට අනුව අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා. ඒ කියන්නේ කවුද? BYC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි DYX ත්‍රිකෝණයේ වර්ගඵලය. පස්වෙනි ගණන බලන්න පුතේ. ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මත y ලක්ෂයේ පිහිටා ඇත. බලන්න ABCD කියලා සමාන්තරාශ්‍රයක් තියෙනවා. BC පාදයේ මත y ලක්ෂයේ පිහිටා තියෙනවා. දික්කල AB රේඛාවත් දික්කල DY රේඛාවත් x හිදී හමු වේ. බලන්න දික් කරන ලද AB රේඛාව දික් කරන ලද DY රේඛාව මෙන්න මේ රේඛා දෙක x හිදී හමු වෙනවලු. ඊළඟට කියනවා AXY ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න AXY ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය BCX මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්නලු. බලන්න මෙතන මේ දෙන්නටම පොදු කොටසක් තියෙනවා. එහෙනම් අපිට මෙතන CY
x ත්‍රිකෝණයේ වර්ගඵලය ABY ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා මුලින්ම හොයාගන්න ඕනේ. බලන්න දැන් අපිට මෙතන පේනවා ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා කවුද? DCX ත්‍රිකෝණයේ වර්ගඵලය. DCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයයි. එකම ආධාරකයක් සහ DC කියන එකම ආධාරකය සහ DC සහ AX කියන සමාන්තර රේඛා අතර තමයි මේ සමාන්තරාශ්‍රය සහ ත්‍රිකෝණය පිහිටා තියෙන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවා මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. ඒ වගේම බලන්න අපිට තව කියන්න පුළුවන් DAY ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය නැවත ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. එකම AD ආධාරකය සහ AD සහ BC කියන සමාන්තර රේඛා අතර තමයි මේ ADY ත්‍රිකෝණය පිහිටා තියෙන්නේ. නම් ADY ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමාන වෙනවා ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. දැන් අපිට බලන්න මෙතනදී දැන් අපි කිව්ව මොකද්ද? DCX ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයෙන් භාගයයි කියලා කිව්වා. ඒ වගේම ADY ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයෙන් වර්ගඵලයෙන් භාගයයි කියලා කිව්වා. බලමු අපි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් ADY ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරාම අපිට ලැබෙනවා මොකක්ද? DCY ත්‍රිකෝණයේ වර්ගඵලය සහ ABY ත්‍රිකෝණයේ වර්ගඵලය නේද? එතකොට මේ අපි DAY කියලා කියන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් නේද? එහෙනම් අපිට ලැබෙනවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් කියලා කියන්නේ එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුව කියලා කියන්න පුළුවන්. එහෙනම් භාගයක් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි DCY ත්‍රිකෝණයේ වර්ගඵලයට එකතු කරන්න ABY ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් නම් ADY ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් මේ ඉතුරු ත්‍රිකෝණ දෙකේ වර්ගඵලවල එකතුවත් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. බලන්න අපි ඒක ලියාගෙන තියෙනවා DCX ත්‍රිකෝණයේ වර්ගඵලය. DCX ත්‍රිකෝණයේ වර්ගඵලය දැන් අපි දන්නවා මොකක්ද? ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. එහෙනම් මෙතනදී DCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා අපිට කියන්න පුළුවන්. බලන්න DCY ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කිරීම ABY ත්‍රිකෝණයේ වර්ගඵලය නේද? මොකද DCX ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. මේ ත්‍රිකෝණ දෙකේ එකතුවත් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. දැන් අපි බලමු දෙපසින්ම බලන්න DCY ත්‍රිකෝණය අඩු කරන්න. DCY ත්‍රිකෝණය බලන්න මෙතන සම්පූර්ණ ත්‍රිකෝණයටත් පොදුයි මේ ත්‍රිකෝණ දෙකේ එකතුවෙත් තියෙනවා DCY ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි එහෙනම් දෙපසින්ම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරාම අපිට ලැබෙනවා මොකද්ද? CYX ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? ABY ත්‍රිකෝණයේ වර්ගඵලයට. දැන් අපිට මොකක්ද ලැබුණේ පුතේ? DCY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABY ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් අපි දෙපසටම මේ BXY ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරමු. බලන්න මේ පොදු ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයටත් එකතු කරා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයටත් එකතු කරා. එතකොට අපිට ලැබෙනවා බලන්න මේ සම්පූර්ණ මොකද්ද ලැබෙන්නේ? BCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි AXY ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල දෙක සමාන වුණා. එහෙනම් අපි දෙපසටම මේ ත්‍රිකෝණයේ වර්ගඵල එකතු කරා. එතකොට අපිට ලැබෙනවා BCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි AXY ත්‍රිකෝණයේ වර්ගඵලය. 6 වෙනි ගණන බලන්න පුතේ. BC යනු සෙන්ටිමීටර 8ක් දිග අචල සරල රේඛා ඛණ්ඩයකි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40ක් වනසේ වූ ඒ ලක්ෂයේ පතය දල සටහනක් මගින් විස්තර කරන්න. බලන්න BC කියලා කියන සෙන්ටිමීටර 8ක් දිග අචල රේඛා ඛණ්ඩයක්ලු. එහෙනම් බලන්න වර්ග සෙන්ටිමීටර 40ක් වෙන නම් බලන්න ත්‍රිකෝණයක්නේ. භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස 40ක් වෙන්න ඕනේ. එහෙනම් h වල අගය වෙන්නේ බලන්න 40 දෙකින් වැඩි කරලා 8ෙන් බෙදන්න ඕනේ. බලන්න අපිට පිළිතුර ලැබෙනවා h වල අගය සෙන්ටිමීටර 10ක්. එහෙනම් ත්‍රිකෝණයේ ලම්බක උස කීයක් වෙන්න ඕනේද? ආධාරකයේ 8ක් වෙනකොට ලම්බක උස සෙන්ටිමීටර 10ක් වුණොත් තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40ක් වෙන්නේ. එහෙනම් බලන්න මේ BC රේඛාවට දෙපසින් පිහිටි රේඛා දෙකක් තමයි සමාන්තර රේඛා දෙකක් තමයි වෙන්න ඕනේ. ලම්බක දුර කොච්චරක්ද? සෙන්ටිමීටර 10 බැගින් වූ රේඛා දෙකක්.
එතකොට මේ රේඛා දෙක ඒ ඕනෑම තැනක අපිට මේ A කියන ලක්ෂ්‍ය පිහිටන්න පුළුවන්. බලන්න මෙතන A කියලා තිබුණොත් මේ තියෙන ABC ත්‍රිකෝණය. එතකොට වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 40. මෙතන ABC වුණොත් මෙතන ලක්ෂ්‍ය A වුණොත් බලන්න එතනත් ලැබෙනවා. මෙතන ලක්ෂ්‍ය A වුණත් අපිට මේ රේඛා දෙක දික් කිරීමෙන් ඕනෑම තැනක මේ A කියන ලක්ෂ්‍යය පිහිටන්න පුළුවන්. 7 වෙනි ගණන බලන්න පුතේ AB සමානයි සෙන්ටිමීටර 8යි AC සමානයි සෙන්ටිමීටර 7ක් සහ BC සමානයි සෙන්ටිමීටර 4ක් වූ ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. බලන්න මේ ආකාරයට අපි දල සටහන ඇඳ ගන්න ඕනේ. AB පාදයේ සෙන්ටිමීටර 8යි AC 7යි සහ BC 4යි. ඊළඟට මොකද්ද කියන්නේ? AB වලින් C පිහිටි පැත්තේම පිහිටන පරිදි. ඔන්න බලන්න මේ C අකුර පිහිටන ලක්ෂ්‍ය පිහිටන පැත්තෙම පිහිටන්න ඕනේ P කියන ලක්ෂ්‍ය. වර්ගඵලයෙන් ABC ත්‍රිකෝණයට සමාන වන පරිදිත් මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන නම් මොකද්ද වෙනවනේ? මේ C හරහා AB රේඛාවට සමාන්තර වෙන්න අපි සරල රේඛාවක් නිර්මාණය කරගන්න ඕනේ. C ලක්ෂ්‍යය හරහා AB රේඛාවට සමාන්තර වෙන පරිදි C ලක්ෂ්‍යය හරහා සමාන්තර රේඛාවක් නිර්මාණය කරගන්න ඕනේ. බලන්න කියනවා ABC ත්‍රිකෝණයට සමාන වන පරිදි PA සමානයි PB වන සේතු. අන්න මේ P ලක්ෂ්‍යය පිහිටන්න ඕනේ මොකක්ද? PA සමානයි PB වන පරිදි. එහෙනම් බලන්න මෙතන අපිට සමද්විපාද ත්‍රිකෝණයක් ලැබෙන්න ඕනේ. එහෙනම් මෙතනදී ලම්බ සමච්ඡේදකයේ ඇඳ ගන්න ඕනේ මේ AB පාදයට. එතනදී මේ අඳින රේඛාව මත තමයි අපිට මේ P කියන ලක්ෂ්‍යය පිහිටන්න ඕනේ. PAB ත්‍රිකෝණය නිර්මාණය කරන්න ඕන. දැන් අපි AB රේඛාව ඇඳගත්තා සෙන්ටිමීටර 8ක් එකේ ලකුණු කරගන්න. ඊළඟට අපි මොකද්ද වෙන්නේ? බලන්න සෙන්ටිමීටර 7ක් දිගට C ලක්ෂ්‍යය ලකුණු කරගන්න. සෙන්ටිමීටර 4ක් දුරට B සිට C ලක්ෂ්‍යය ලකුණු කරගන්න. මේ ලක්ෂ්‍යයන් දෙක ඡේදනය වෙන තැන C වෙනවා. එහෙනම් මේ AC සහ BC රේඛාය ආකර ගන්න. දැන් අපි කොහොමද කරන්නේ ඊළඟට? බලන්න මේ C ලක්ෂ්‍යය හරහා AB රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරගන්න ඕනේ. එහෙනම් අපි මෙතන කෝණය අරගන්න පුළුවන් පුතේ. අපිට මේ තියෙන කෝණය ලකුණු කරගන්න. මේ කෝණය අපි මෙතන C ලක්ෂ්‍යයේ සිට පිටපත් කරගන්න ඕනේ. ඊළඟට මේ කෝණයේ දුර අරගන්න. ඒ දුර මෙතන ලකුණු කරගෙන C ලක්ෂ්‍යය හරහා ඔන්න රේඛාව ඇඳගත්ත PB රේඛාවට සමාන්තරව. දැන් අපි ඊළඟට මොකද AB රේඛාවේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරගෙන තියෙනවා බලන්න මෙතනදී. එහෙනම් මේ P ලක්ෂ්‍යය වෙන්නේ මේ රේඛාවදී මෙන්න මේ ලම්බ සමච්ඡේදකයේ ඡේදන වෙන ලක්ෂ්‍යය තමයි P වෙන්නේ. එහෙනම් PA දුර සමාන වෙනවා PB දුරට. ඔන්න ABP ත්‍රිකෝණය මේ ආකාරයෙන් තමයි නිර්මාණය කරගන්නේ. මිශ්‍ර අභ්‍යාස බලන්න පුතේ පළවෙනි ගැටලුව ABCD සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වේ. ABCD සමචතුරස්‍රයක් තියෙනලු පාදයක දිග සෙන්ටිමීටර 12යිලු. BP සමානයි සෙන්ටිමීටර 5ක් වනසේ BC පාදය මත P ලක්ෂ්‍යය පිහිටා තිබේ. D සිට APට ඇඳි ලම්බයේ අඩිය x නම්. බලන්න D ඉඳලා මේ AP රේඛාවට අඳින ලද ලම්බක රේඛාවේ අඩිය x නම් අපිට කියනවා dx රේඛාවේ දිග සොයන්න කියලා. දැන් අපි දන්නවා මේ සමචතුරස්‍රයේ වර්ගඵලය බලන්න 12 වැඩි කිරීම 12 නේද? වර්ග සෙන්ටිමීටර 144ක්. එහෙනම් අපිට මේ ADP ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. බලන්න එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා අතර පිහිටන්නේ. එහෙනම් ADP ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 72ක් එනවා. දැන් අපිට මෙතනදී බලන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ ලම්බක උස හොයාගන්න නම් අපිට මේ ආධාරකයේ AP දුර දැනගන්න ඕනේ. බලන්න පුතාලට පේනවා මේ ABP ත්‍රිකෝණය අපිට පයිතගරස් ප්‍රමේය ආධාරයෙන් බලන්න මේ දුර අපි දන්නවා AB සෙන්ටිමීටර 12යි මෙතන දුර සෙන්ටිමීටර 5යි නම් අපිට AP දුර හොයාගන්න පුළුවන්. AP දුර එනවා බලන්න 12 වර්ගයේ දන 5 වර්ග 169යි මෙතන වර්ගමූලය ගත්තාම සෙන්ටිමීටර 13ක් ලැබෙනවා AP දිග. එහෙනම් අපි දන්නවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ගන්න කොහොමද? භාගයක් ආධාරකයේ වැඩි කිරීම dx කියන ලම්බක උස නේද? භාගයයි ආධාරකය ඔන්න අපි හොයාගත්ත dp දුර සෙන්ටිමීටර 13යි ලම්බක උස කියන්නේ dx h කියලා කියන්නේ dx රේඛාව නේද? සමානයි 72ක් වෙනවා. බලන්න මේ විසඳලා අපිට h වල අගය ලැබෙනවා. h කියලා කියන්නේ dx දුර ලැබෙනවා 11යි 13න් 1යි සෙන්ටිමීටර. දෙවෙනි ගැටලුව බලන්න පුතේ x යනු ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මත පිහිටි ලක්ෂයකි. බලන්න ABCD සමාන්තරාශ්‍රයේ
BC පාදයේ මත පිහිටි ලක්ෂයක් ලු x කියන්නේ. ඊළඟට කියනවා දික්කල dx පාදයට දික්කල AB පාදයේ පිහිදීද? දික්කල dx පාදයට dx පාදයට දික්කල AB පාදයේ පිහිදීද? ඊළඟට කියනවා දික්කල AX පාදයට දික්කල DC පාදය කිව්හිදීද හමුවේ. අපිට කියනවා PXQ ත්‍රිකෝණේ PXQ ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් කියලා සාධනය කරන්නලු. බලන්න ABCD සමාන්තරාශ්‍රයේ තියෙන මේ තියෙන PXQ ත්‍රිකෝණේ. දැන් පුතාලට පේනවා මේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් තමයි කවුද? AXD ත්‍රිකෝණයේ වර්ගඵලය. ADX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABCD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් භාගයයි. එකම AD ආධාරකය සහ AD සහ BC සමාන්තර රේඛා අතර තමයි මේ ABC සමාන්තරාශ්‍රය සහ ADX ත්‍රිකෝණය පිහිටා තිබෙන්නේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් බලන්න APQ ත්‍රිකෝණය. මේ බලන්න APQ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි APD ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා APD මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඇයි හේතුව එකම AP ආධාරකය සහ AP සහ DQ කියන සමාන්තර රේඛා අතර තමයි මේ ත්‍රිකෝණ දෙක පිහිටන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. දැන් අපිට මේ දෙපසින්ම මේ පොදු APX කියන ත්‍රිකෝණය දෙන්නටම පොදු නිසා එයාව අයින් කරගන්න පුළුවන්. බලන්න අපි දෙපසින්ම AXP ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කර අපිට එහෙනම් ලැබෙනවා මොකද්ද? ADX ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා PXQ ත්‍රිකෝණයේ වර්ගඵලයට. නමුත් අපි කලින් සාධනය කරා මොකද්ද? ADX ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි නේද? එහෙනම් ADX ත්‍රිකෝණයේ වර්ගඵලයට PXQ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන නම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් නම් අපිට මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය භාගයක් කියලා කියන්න පුළුවන් කවුද? AXQ ත්‍රිකෝණයේ වර්ගඵලයත්. බලන්න ABCD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් භාගයයි ADX ත්‍රිකෝණයේ වර්ගඵලය. ADX ත්‍රිකෝණයේ වර්ගඵලය PXQ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන නම් අපිට PXQ ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න පුළුවන් ADX ත්‍රිකෝණයේ වර්ගඵලය තිබුණ තැනට නේද? එහෙනම් ABCD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා කවුද? PXQ ත්‍රිකෝණයේ වර්ගඵලය. හතරවෙනි ගණන බලන්න පුතේ. ABCD හා ABEF යනු AB පාදයෙහි දෙපැත්තේ අඳින ලද වර්ගඵලයෙන් අසමාන සමාන්තරාශ්‍ර දෙකකි. අපිට කියනවා DCEF සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. මේ තියෙන ABCD සමාන්තරාශ්‍රය, මේ තියෙනවා ABEF සමාන්තරාශ්‍රය. මේ දෙන්නගේ වර්ගඵල සමාන නෑ කියලා කියනවා. අපිට කියනවා මොකද්ද? DCEF සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. බලන්න අපි දන්නවා AB සමාන්තරයි EF. AB සමාන්තරයි EF. ඇයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඒ වගේම අපි දන්නවා AB සමාන්තරයි DC. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. බලන්න එකම AB පාදයට සමාන්තර වෙලා තියෙනවා EF සහ DC. එහෙනම් අපිට කියන්න පුළුවන් EF සමාන්තරයි DC කියලා. EF සමාන්තරයි DC. ඒ වගේම AB සමානයි EF වෙනවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. ඒ වගේම AB සමානයි DC වෙනවා. බලන්න එකම AB පාදයට EF සමාන වෙලා තිනවා DC සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් EF සමානයි DC. බලන්න EF සමානයි DC වෙලා තියෙනවා. EF සමාන්තරයි DC වෙලා තියෙනවා. එකම පාද දෙකක් සමාන සහ සමාන්තර වෙලා තියෙනවා. බලන්න මොනවාද මේ පාද දෙක? EF සහ DC. මේ පාද දෙක සමාන හා සමාන්තර නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? DCEF සමාන්තරාශ්‍රයක් කියලා. ඒ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා. ඒ වගේම එහෙනම් අපි දන්නා මොකද්ද? මේ ඉතිරි පාද යුගලයත් සමාන හා සමාන්තර වෙනවා. DF පාදයේ සමානයි හා සමාන්තරයි EF පාදේනේ. සමාන්තර නිසා බලන්න මෙන්න මේ දුරවල් තුන එකින් එකට සමාන වෙනවා. DC දුර සමානයි LM දුර සමානයි EF දුර වෙනවා.
දැන් අපි බලමු ඊළඟට අපිට කියනවා CDEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. මෙන්න මේ දැන් අපි සමාන්තර ආශ්‍රයක් කියලා හොයාගත්ත මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය මේ කලින් දුන්න සමාන්තර ආශ්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමානයි කියලා. ඒ කියන්නේ කවුද? ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයට සහ ABEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵල දෙකේ එකතුවට මේ CDEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමානයි කියලා පෙන්වන්න ඕනේ. දැන් අපි දන්නවා බලන්න මේ පාද දෙකට මෙයා සමාන සහ සමාන්තර නිසා මෙයත් සමාන්තර ආශ්‍රයක්. කවුද? DCML සමාන්තර ආශ්‍රයක් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් DCML සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයට සමානයි. ඇයි? එකම ආධාරකයක් සහ DC කියන එකම ආධාරකය සහ DC සහ AX සමාන්තර රේඛා අතර පිහිටන්නේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් ABEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය පුතේ කාටද සමාන වෙන්නේ? EFLM සමාන්තර ආශ්‍රය. මෙතනත් බලන්න මේ පාද දෙක සමාන හා සමාන්තර වෙන නිසා අපිට මෙයත් සමාන්තර ආශ්‍රයක් වෙනවා. කවුද? EFLM සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඒක නිසා මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය ABEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයට සමාන වෙන එකම EF ආධාරකය සහ EF සහ AX කියන සමාන්තර රේඛා අතර පිහිටන්නේ. බලන්න එහෙනම් මේ 1 සහ 2 කියන සමීකරණ දෙක එකතු කරාම ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයට එකතු කරනවා ABEF වර්ගඵලය. එතකොට මෙන්න මේ සමාන්තර ආශ්‍ර දෙකේ වර්ගඵලයෙන් අපිට නැවත එකතුව ලැබෙනවා. කවුද? CDEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. පස්වෙනි ගණන බලන්න පුතේ. ABCD සමාන්තර ආශ්‍රයේ AB පාදය E හිදීද AD පාදය F හිදීද ඡේදනය වනසේ BDට සමාන්තරව EF ඇඳ ඇත. සුදුසු ඉඟියක් භාවිතා කරන්න කියන බලන්න ABCD සමාන්තර ආශ්‍රයක්ලු මේ BD පාදයට සමාන්තරව EF ඇඳලා තිනලු BD පාදයේ මතලු E ලක්ෂයේ තියෙන්නේ. DA පාදයේ මතලු F ලක්ෂයේ තියෙන්නේ. බලන්න BD සමාන්තරයි EF අපි ලකුණු කරගෙන තියෙනවා. ඊළඟට පුතාලට කියනවා BEC ත්‍රිකෝණයේ වර්ගඵලය DFC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව. මේ තියෙන්නේ BEC ත්‍රිකෝණයේ වර්ගඵලය DFC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරනවා. දැන් පුතාලට මෙතනින් පේනවා මොකද්ද? BED ත්‍රිකෝණයේ වර්ගඵලය. BEC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BED ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ BED ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. හේතුව බලන්න එකම BE පාදය සහ BE සහ CD සමාන්තර රේඛා අතර තියෙනවා මොකද්ද? BEC ත්‍රිකෝණය සහ BED ත්‍රිකෝණය අපි ලියාගත්තා. දැන් ඒ වගේම අනිත් එක නම් කවුද? DFC ත්‍රිකෝණය. බලන්න DFC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි DFB ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ DFB ත්‍රිකෝණය සහ DFC වර්ගඵලයෙන් සමානයි. එකම DF ආධාරකය සහ DF සහ CB සමාන්තර රේඛා අතර තමයි මෙන්න මේ DFC ත්‍රිකෝණය සහ DFB ත්‍රිකෝණ දෙක පිහිටලා තියෙන්නේ. ඔන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙයාට සමානයි කියලා ලියන්න පුළුවන්. දැන් අපිට ඊළඟට මොකද්ද කියන්න පුළුවන් පුතේ? මේ DFB ත්‍රිකෝණය සහ පුතාලා බලන්න BED ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණ යුගල දිහා බලන්න. අපිට පේනවා එකම BD ආධාරකය සහ BD සහ EF සරල රේඛා අතර තමයි පිහිටන්නේ කවුද? DBE නැත්නම් BED ත්‍රිකෝණය සහ FDB ත්‍රිකෝණය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ එකම DB ආධාරකයේ මත හා එකම BD ආධාරකය සහ BD සමාන්තරයි EF නිසා නේද? ඔන්න BED ත්‍රිකෝණයේ වර්ගඵලයේ DFB ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන නිසා අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ වර්ගඵලයට සමානයි ප්‍රත්‍යක්ෂ ඇසුරෙන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් BEC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කවුද? DFC ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් බලන්න අපිට යන්නේ සාධනය කරන්න දීලා තියෙන්නේ. බලන්න BEC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා
DFC ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඇයි අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙයා සමාන වුණා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙයා සමාන වුණා. නමුත් මේ ත්‍රිකෝණ දෙකේ එක වර්ගඵල එකට එකක් සමාන නිසා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙයා සමාන වුණා. ඊළඟට අපිට කියනවා මොකද්ද? AEC ත්‍රිකෝණය හා AEC ත්‍රිකෝණය බලන්න. AEC ත්‍රිකෝණයේ වර්ගඵලය හා AFC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන බව සාධනය කරන්න. දැන් බලන්න පුතාලට පේනවා. මොකද්ද? මෙතන ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවා නේද? එතකොට මේ සමාන්තරාශ්‍රය බලන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි DCA ත්‍රිකෝණයේ වර්ගඵලනේ. විකර්ණයෙන් සමච්ඡේදන වුණාම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි. ඒ වගේම දැන් අපි කිව්ව මොකද්ද? BEC ත්‍රිකෝණයේ වර්ගඵලය DFC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන. එහෙනම් මේ සමාන ත්‍රිකෝණ දෙකෙන් අපි සමාන වර්ගඵල දෙකක් අඩු කරා දෙපසින්. එතකොට මේ ත්‍රිකෝණයෙන් සම්පූර්ණ ත්‍රිකෝණයෙන් අපිට EBC ත්‍රිකෝණය අඩු කරාම අපිට ලැබෙනවා මොකද්ද? AEC ත්‍රිකෝණය. මේ සම්පූර්ණ ත්‍රිකෝණයෙන් මේ DFC ත්‍රිකෝණය අඩු කරාම අපිට ලැබෙනවා AFC ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න අපි යත් සාධනය කරා.